ආයිබෝවන් දැරියනේ ජාතික රූපවාහිනිය සංවිධානය කරනු ලබන ජාතික පාසල වැඩසටහනටයි අද අපි එකතු වෙලා ඉන්නේ. එම වැඩසටහන යටතේ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනය විෂය තේමා කරගෙන එම විෂය තුල විශේෂයෙන්ම සාකච්ඡා කළ යුතු මාතෘකාවක් අද අපි තෝරාගෙන තියෙනවා ජාතික පාසල තුල සාකච්ඡා කිරීම සඳහා. මේ මාතෘකාව තමයි අපි සංවර්ධනය කියන එක මූලිකව හඳුනා ගැනීම, ඒ සංවර්ධනය පිළිබඳව තියෙන නිර්වචන මතවාද පිළිබඳව සාකච්ඡා කිරීම, ඒ වගේම එම සංවර්ධනය හා සම්බන්ධ සංවර්ධන sannivedanaya කියන්නේ මොකක්ද කියන එක මූලිකව හඳුනා ගැනීම මෙහිදී සිදු කෙරෙනවා. මේ පිළිබඳව අපි සාකච්ඡා කරනවා. අපි දන්නවා සංවර්ධනය කියලා කියන්නේ ඒ වචනේ තේරුම ගත්තොත් මනවින් වර්ධනය කිරීම කියන තේරුම. අපි ඉංග්‍රීසි භාෂාවෙන් ගත්තොත් ඩෙවලොප්මන්ට් කියන වචනය මේ සඳහා භාවිත වෙනවා. සංවර්ධනය කියන එක sannivedanය සමාජයට අවශ්‍යයි වගේම සංවර්ධනයත් සමාජයට අවශ්‍යයි. අපි දන්නවා sannivedanය නිසා තමයි සමාජය සජීවීව පැවතීගෙන යන්නේ. ඒ වගේම සමාජයේ යහපැවැත්ම, මිනිසෙන්ගේ දියුණුව පරම්පරාවෙන් පරම්පරාවට වර්ධනය වෙමින් මේ ලෝකය ගමන් කිරීම කියන කාරණා සම්බන්ධව බැලුවාම අපිට පැහැදිලි කාරණයක් තමයි සංවර්ධනය කියන එක අත්‍යවශ්‍ය කාරණයක්. සංවර්ධනය කියන එක අපි කොටස් දෙකක් යටතේ විග්‍රහ කරනවා. සංවර්ධනය කියන එක අපි කොටස් දෙකක් යටතේ විග්‍රහ කරනවා. භෞතික සංවර්ධනය, ආධ්‍යාත්මික සංවර්ධනය. භෞතික සංවර්ධනය කියන එකට අපි ඉංග්‍රීසියෙන් භාවිත කරනවා physical development. ආධ්‍යාත්මික සංවර්ධනය කියන එකට අපි භාවිත කරනවා ඉංග්‍රීසියෙන් spiritual development. දැන් භෞතික සංවර්ධනය කියන කාරණය පසුගිය සියවසේ මැද භාගයේ සිට බරපතල විදිහට සාකච්ඡාවට ලක් වෙච්ච මාතෘකාවක්. බොහෝ දෙනෙක් කියා හිටියා භෞතික සංවර්ධනය කියන කාරණය තුළ වැඩි අවධානය යොමු කළ යුත්තේ ආර්ථික සංවර්ධනයටයි කියලා. ආර්ථික සංවර්ධනයටයි කියලා. එහෙත් මෙම සංකල්පය ක්‍රමක්‍රමයෙන් වර්ධනය වෙනකොට සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය විතරක් නෙමෙයි, සංවර්ධනය කියන වචනය තුල, එම සංකල්පය තුල, එම ක්‍රියාදාමය තුල ඊට වඩා මහා බරක්, ඊට වඩා සාකච්ඡා කළ යුතු මාතෘකා රාශියක් තියෙනවා කියන එක අද වෙනකොට අපි හඳුනාගෙන තියෙනවා. ඒ නිසා අපිට පේන වැදගත් කාරණය තමයි අපි සංවර්ධනය පිළිබඳව අධ්‍යයනය කරනකොට අපි සංවර්ධනය හා බැඳෙන විවිධ පැති මොනවද කියලා අපි සොයා බලන්නට ඕනේ. ඒ අනුව අපි දකිනවා සංවර්ධනය හා සම්බන්ධව, භෞතික සංවර්ධනය හා සම්බන්ධව සාකච්ඡා කිරීමේදී පැති රාශියක්. ආර්ථික සංවර්ධනය, අධ්‍යාපනික සංවර්ධනය, සෞඛ්‍ය සංවර්ධනය, පාරිසරික සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය, කෘෂිකාර්මික සංවර්ධනය. ඒ විතරක් නෙමෙයි. අපි මේ පිළිබඳව ගැඹුරින් හිතනවා නම්, විමර්ශනය කරනවා නම් අපිට තව තවත් මෙවැනි සංවර්ධන සාධක සොයා ගැනීමට හැකියාව තියෙනවා. අප සාකච්ඡා කරන්නේ තෝරාගත්ත තේමාවන්, සංවර්ධන සාධක කීපයක් සම්බන්ධව පමණයි. ආර්ථික සංවර්ධනය කියලා කියන්නේ දැන් අපිට තියෙන බරපතල ප්‍රශ්නයක්. ලෝකයේ රටවල් ගත්තාම සංවර්ධිත රටවල්, අසංවර්ධිත රටවල්, සංවර්ධනය වෙමින් පවත්නා රටවල් කියලා රටවල් වර්ග තුනක් එක විදිහකට වර්ගීකරණයකට ලක් කරනවා. අපි ගත්තොත් ශ්‍රී ලංකාව වගේ රටක්, ආසියානු කලාපයේ බොහෝ රටවල්, අප්‍රිකානු කලාපයේ බොහෝ රටවල් සංවර්ධිත කියන පැත්තට බර වෙනවට වඩා සංවර්ධනය වෙමින් කියන පැත්තට බරයි. අප්‍රිකානු රටවල් ගත්තොත් අසංවර්ධිත කියන පැත්තට බර රටවල් ගොඩක් තියෙනවා. ඔබ සමහර විට රූපවාහිනී මාධ්‍ය ඔස්සේ, පොතපත ඔස්සේ මේ පිළිබඳව යම් යම් තොරතුරු කියවලා තියෙනවා නම් ඔබ දන්නවා අප්‍රිකානු කලාපයේ රටවල් වල තියෙන, සමහර රටවල් වල තියෙන අසංවර්ධිත ස්වභාවය. එනිසා
මතයක් ගොඩනැගුණ මම ඉස්සෙල්ලා කිව්වා වගේ ආර්ථික සංවර්ධනය තමයි භෞතික සංවර්ධනයේ ප්‍රධානම කාරණය කියලා. ඊට පස්සේ අපි මේ සාධක හඳුනාගත්තා. හැබැයි එක දෙයක් අපි අමතක කරන්න හොඳ නැහැ. අනෙත් සියලුම සාධකවල ඒ කියන්නේ අධ්‍යාපනික, සෞඛ්‍ය, පාරිසරික, ඒ වගේම සංස්කෘතික, සදාචාරාත්මක, කෘෂිකාර්මික සංවර්ධනය සඳහා අවශ්‍ය පදනම සකස් වෙන්නේ ආර්ථික සංවර්ධනය තුලින්. එනිසා ආර්ථික සංවර්ධනය කියන එක විශේෂ තැනක් ගන්නවා. කිසිම තර්කයක් නැහැ. හැබැයි සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය විතරක් නෙමෙයි. නමුත් අනෙත් සාධක සපුරා ගැනීම සඳහා ආර්ථික සංවර්ධනය අපිට බලපානවා. ඒතර ආර්ථික සංවර්ධනය කියන එක රටක ආර්ථිකය රටේ පැවැත්ම හා සම්බන්ධ ජීවනාලිය ලෙස සඳහන් කරන්න පුළුවන්කම තියෙනවා. ඒ රටවල් වල පවතින ආර්ථික රටාවන් දිහා බැලුවහම ඒ ආර්ථිකය වර්ධනය කර ගැනීම සඳහා පවතින ක්‍රමවේදයන් වෙනස් වෙනවා. අපි ලංකාවේ මේට අපි ගත්තොත් එහෙම පසුගිය සියවසේ මැද භාගයේ වගේ ගත්තොත් එහෙම ලංකාවේ තේපොල් රබර් ආර්ථිකයක් ඒ වගේ ආර්ථිකයක් තිබුණේ. හැබැයි අද මේ සියවසේ අපි දැන් මේ 2012 වෙනකොට අපි එහෙම නැත්නම් මේ සියවසේ ආරම්භයේ සිට අපි දකිනවා ඒ තේපොල් රබර් ආර්ථික ක්‍රමවේදයට වඩා වෙනස් ක්‍රමවේදයක් අද ඇවිල්ලා තියෙනවා. ඒ තමයි අපි ගත්තොත් එහෙම ඇඟලුම් කර්මාන්ත, එහෙම නැත්නම් මැණික් කර්මාන්තය, එහෙම නැත්නම් සංචාරක ව්‍යාපාරය, මේ වගේ දේවල්, එහෙම නැත්නම් අපි තවත් පැත්තක් ගත්තොත් එහෙම විදේශ විශේෂයෙන්ම මැද පෙරදිගට අපේ ශ්‍රමය ගලා යෑම, ඒ ඔස්සේ ආදායම් ඉපවීම, ඒ වගේ දේවල් දිහා බැලුවම අපි අර සම්ප්‍රදායික තත්වයෙන් මෙහාට ඇවිල්ලා අපේ රටේ ආර්ථිකය පිළිබඳව අපි අද කිසියම් තීරණාත්මක තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඒ නිසා මා ඉස්සෙල්ලා කිව්වා වගේ රටේ අනෙක් සංවර්ධන සාධක සපුරා ගැනීමට නම් ආර්ථික සංවර්ධනය පිළිබඳව විශේෂ අවධානය යොමු කළ යුතුයි. එතකොට අපි බලමු අධ්‍යාපනික සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. අධ්‍යාපනික සංවර්ධනය කියන එක තුල සාකච්ඡා වෙන්නේ අපි දන්නවා ගල් ලෑල්ලෙන්, ගල් කූරෙන්, කළු ලෑල්ලෙන් පටන් ගත්ත ලංකාවේ අධ්‍යාපන ක්‍රමය අද වෙනකොට මේ වගේ තාක්ෂණමය පසුබිමක් යටතේ දියුණු වෙන තත්ත්වයටපත් වෙලා තියෙනවා. අද ගල් ලෑල්ල, ගල් කූර භාවිත කරන්නේ නැහැ. අද ඒ සම්ප්‍රදායික අධ්‍යාපනයේ ක්‍රමය ඉවත් වෙලා ඉවරයි. අද අපේ පන්ති කාමරය තුල sannivedana මෙවලම් ඇවිල්ලා. අද sannivedana තාක්ෂණයත් එක්කලා පන්ති කාමරය තුල අපි අධ්‍යාපනය ලබන්නේ. අපි නව මාධ්‍යයක් වශයෙන් ගණන් ගත්තොත් එහෙම අන්තර්ජාලය වගේ එකක් තුලින් අපිට අපේ අධ්‍යාපනයේට ඉතා විශාල වපසරියක් රුකුලක් සකස් කර ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අධ්‍යාපනික වශයෙන් රටක් සංවර්ධනය වීම කියන්නේ මේ මිනිසුන්ගේ මොලේ වර්ධනය වීම, මිනිසුන්ගේ චින්තනය වර්ධනය වීම, මිනිසුන්ට හිතන්න පුළුවන්, නිවැරදි තීරණ ගන්න පුළුවන් ක්‍රමවේදයට මිනිසුන්ව කියන්නේ මානව වර්ගයා සකස් කිරීම. නිසා අධ්‍යාපනය කියන එක ප්‍රබල සාධකයක් සංවර්ධනය හා සාකච්ඡා කිරීමේදී. අධ්‍යාපනික සංවර්ධනය පිළිබඳව අපි අවධානය යොමු කරනකොට අපිට පුංචි ළමයි, ඊළඟට ඔබ වගේ පාසල් වියේ සිටින තරුණ වයසේ ළමයි, ඒ ආදී සියලුම දෙනා අපිට මේ මාතෘකාව තුළ සාකච්ඡා කිරීමට සිද්ධ වෙනවා. ප්‍රාථමික අධ්‍යාපනය, ද්විතීයික අධ්‍යාපනය මේ විදිහට ගිහිල්ලා උසස් අධ්‍යාපනය, විශ්වවිද්‍යාල අධ්‍යාපනය දක්වා මේ අධ්‍යාපනය ක්‍රමිකව ගලාගෙන යනවා. හිතන්න එපා ඉස්කෝලෙන් පස්සේ, විශ්වවිද්‍යාලයෙන් පස්සේ අපි ඉගෙනගෙන ඉවරයි කියලා. නෑ. අපි මැරෙන මොහොත දක්වාම අධ්‍යාපනයක් ලබනවා. අපිට ඉගෙන ගන්න දේවල් තියෙනවා. මේ ලෝකේ ඉගෙන ගන්න තියෙන දේවල් වලින් ඊටාම සුළු ප්‍රමාණයක් තමයි අපේ ජීවිත කාලය තුල අපිට ඉගෙන ගන්න ලැබෙන්නේ. ඒ නිසා අධ්‍යාපනික සංවර්ධනය කියනක රටක මිනිස්සුන්ගේ මොලේ හදන්න, රටේ පැවැත්ම පිළිබඳව තීරණාත්මක සාධක ගන්න බලපාන ප්‍රබල සාධකයක් අධ්‍යාපනික සංවර්ධනය කියන්නේ. ඒ විතරක් නෙමෙයි, අපිට ඊට පස්සේ අපි ඉස්සෙල්ලා සාකච්ඡා කළා වගේ සංවර්ධනයේ, භෞතික සංවර්ධනයේ තවත් අංගයක් තමයි සෞඛ්‍ය සංවර්ධනය. සෞඛ්‍ය සංවර්ධනය. මිනිස්සු නිරෝගී වෙන්න ඕනේ, මානව වර්ගයා නිරෝගී වෙන්න ඕනේ කොයි දේ කරන්නත්. ඒ නිසා ආර්ථික වශයෙන් කොච්චර සංවර්ධනය වුණත් වැඩක් නැහැ ඉන්නේ ලෙඩුණා. සෞඛ්‍ය සංවර්ධනයක් නැත්තම්. නිසා සෞඛ්‍ය පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය සංවර්ධනය ප්‍රබල සාධකයක් වෙනවා අපේ මේ විෂය තුල, මේ සංවර්ධනය කියන විෂය තුල. සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව කතා කරනකොට අපි ශ්‍රී ලංකාව පිළිබඳව අදහස් ඉදිරිපත් කළොත් ශ්‍රී ලංකාවේ ආසියානු කලාපයේ බොහෝ රටවල් වලට වඩා දියුණු සෞඛ්‍ය ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි එහෙම තිබුණත් අපිට ප්‍රබල ගැටලුත් තියෙනවා.
අපිට තාමත් බැරි වුණා ඩෙන්ගු රක්තපාත වුණ පිළිබඳව තීරණාත්මක මොහොතකට එන්න. ඒක වරින් වර බරපතල තත්වයකට එනවා. මම මේ අද උදේ ප්‍රවෘත්තිවලට මම සබන් දුන්නා සමහර විට ලෝකයේ මෙතෙක් යටපත් වෙලා තිබිච්ච සමහර රෝග ආපහු මතුවෙන තත්වයකට ඇවිල්ලා තියෙනවා. ඉතින් ඒ නිසා සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරනකොට ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්‍රය පිළිබඳව අපේ අවධානය යොමු කළොත් අපිට සෞඛ්‍ය එහෙම නැත්නම් වෛද්‍ය පහසුකම් ලැබෙන්නේ නොමිලේ. හැබැයි ඒ නොමිලේ ලැබෙන වෛද්‍ය පහසුකම් සහ අපේ මානව පැවැත්ම, අපේ සමාජ පැවැත්ම, අපේ පුද්ගලික ජීවිතය, අපේ ප්‍රජා සෞඛ්‍ය පිළිබඳව අපි තීරණාත්මකව බලන්න ඕන කොහොමද අපි ඒක වර්ධනය කරගන්නේ කියලා. ඒ පිළිබඳව තියෙන ගැටලු මොනවද කියලා. සමහර විට සමහර අයට ඒ තමන්ගේ නියම සෞඛ්‍ය හුරු පුරුදුකම් පිළිබඳව අවබෝධය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා අපි ජනමාධ්‍ය ඔස්සේ දකිනවා කෑමට පෙර සබන් දමා අත සෝදා කෑම කන්න. එහෙම නැත්නම් වැසිකිළියට ගොස් ආපසු සබන් දාලා අත සෝදා ගන්න. හැබැයි දැන් මේ ප්‍රශ්නේ පිළිබඳව කතා කරනකොට මෙච්චර මාධ්‍ය කතා කෙරුවත් පන්ති කාමරයේ මෙච්චර ඉගැන්නුවත් සමහර විට අපේ සාමාන්‍ය සමාජය තුළ මේ හුරු පුරුදුකම් අඩු වෙච්ච තත්වයක් එහෙම නැත්නම් ඒවා පිළිබඳව නොසලකා හැරීමක් අපිට දකින්න ලැබෙනවා. ඒ නිසා අපි විශේෂයෙන් අවධානය යොමු කරන්න ඕන භෞතික සංවර්ධනය පිළිබඳව කතා කරනකොට සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව. ඒ සෞඛ්‍ය සංවර්ධනය සඳහා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව ලෝකේ රටවල් එක්තැන් වෙලා සෞඛ්‍ය වැඩසටහන් සකස් කරලා තියෙනවා. සෞඛ්‍ය සංවිධාන තියෙනවා. ඒ සෞඛ්‍ය සංවිධාන හරහා ලෝකයේ දිලිඳු රටවල් වලට සහයෝගය දක්වනවා. ඒ නිසා ලංකාව සම්බන්ධව කතා කරනකොට ලංකාවේ සෞඛ්‍ය තත්ත්වය හොඳ මට්ටමක පවතිනවා. එහෙත් අපිට වර්තමානයේ වරින් වර මුහුණ පාන්න වෙන සමහර අභියෝගවලට අපි පිළිතුරු සොයාගත යුතු තත්වයක තියෙනවා. ඒ නිසා අපි සෞඛ්‍ය සංවර්ධනය අපේ ප්‍රබල අවශ්‍යතාවක් විදිහට සාකච්ඡා කරනවා. ඒකම අපි දකින තව ප්‍රශ්නයක් තමයි පාරිසරික වශයෙන් ලෝකය මුහුණ පාන වර්තමානයේ මුහුණ පාන ගැටලු. පාරිසරික වශයෙන් වර්තමානයේ තුල ලෝකය මුහුණ පාන ගැටලු. ලෝකයේ විද්‍යාත්මක දියුණුව වර්ධනය වෙන්නට එහෙම නැත්නම් අපි කාර්මීකරණය වෙන්නට ලෝකය පාරිසරික වශයෙන් බරපතල ප්‍රශ්නයකට මුහුණ පාන්න සිදු වෙලා තියෙනවා. කර්මාන්ත ශාලා වැඩි වෙනවයි කියන්නේ සංවර්ධනය නෙමෙයි. ගොඩනැගිලි වැඩි වෙනවයි කියන්නේ සංවර්ධනය නෙමෙයි. පාරවල් මෝටර රථ වලින් පිරීලා යනවයි කියන්නේ සංවර්ධනය නෙමෙයි. එතන තියෙනවා සංවර්ධනය කියන වචනේත් එක්කලා තිරසර සංවර්ධනය, sustainable development කියන සංකල්පය. තිරසර සංවර්ධනය තුළ තමයි පාරිසරික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරන්නේ. ගොඩනැගිලි ගොඩක් හැදුණයි කියලා සංවර්ධනය කියලා අපි සාකච්ඡා කරන්නේ නැහැ. ඒක සාමාන්‍ය සංවර්ධනයක්. ඒක තිරසර සංවර්ධනය තුළ පරිසරයේ සමතුලිත බව, පරිසරයට හානි නොකිරීම කියන කාරණය අපිට අවධානය යොමු කළ යුතු කාරණයක් වෙනවා. කර්මාන්ත ශාලා වැඩි වෙන්න වායුගෝලයේ දූෂණය වෙනවා. එහෙමනම් කොහොමද ඒක සංවර්ධනයක් වෙන්නේ? කර්මාන්ත ශාලා වැඩි වෙන්න පරිසරයට හානි වෙනවා. එහෙමනම් කොහොමද සංවර්ධනයක් වෙන්නේ? ඒ නිසා නූතනයේ සංවර්ධන විද්‍යාඥයෝ ප්‍රකාශ කරනවා සංවර්ධනය සහ තිරසාර සංවර්ධනය, development and sustainable development කියන කාරණා දෙක. sustainable development කියන එකේදී නැත්නම් තිරසාර සංවර්ධනය කියන එකේදී පාරිසරික සංවර්ධනය පිළිබඳව අවධානය යොමු කරනවා. ඒ නිසා අපි ගෙදර පරිසරයේ ඉඳලා, අපේ ගමේ පරිසරයේ ඉඳලා, අපේ ප්‍රදේශයේ පරිසරයේ ඉඳලා, අපේ රටේ පරිසරයේ ඉඳලා අපි ජාත්‍යන්තරව මුළු ලෝකෙම පරිසරය යහපත් කර ගැනීමට අපේ චින්තනය වෙනස් කරගත යුතුයි. අන්න ඒ සඳහා sannivedanaya පවත්වාගෙන යා යුතුයි. ඒ නිසා පාරිසරික සංවර්ධනය කියන කාරණය සම්බන්ධව අපිට විශේෂ අවධානයක් යොමු කරන්න වෙලා තියෙනවා. විශේෂයෙන්ම අපේ ගහකොළ වලට හානි වෙනවා. අපි ගත්තොත් එහෙම අපේ තිබිච්ච දියඇලි විනාශ වෙලා යනවා. අපි උදාහරණයකට ගත්තොත් එහෙම නුවර ප්‍රදේශයට ආශ්‍රිතව තිබිච්ච දියඇලි 32ක් සාමාන්‍ය ප්‍රමාණයේ දියඇලි 32ක් මේ වන විට වියලිලා ගිහිල්ලා. ඒ නිසා අපිට පරිසරයට හානි වෙනකොට ගහකොළ කැපෙනකොට ඒකට විකල්ප ක්‍රමවේදයන් හොයන්න ඕනේ. ඒ විකල්ප ක්‍රමවේදයන් තුල අපි බලන්න ඕනේ ගහකොළ වවලා අපේ පරිසරය හරිත පරිසරයක් බවට පවත්වාගෙන යෑමට. ලංකාව ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් ලංකාව කොළ පාටින්, ඒ කියන්නේ ග්‍රීනරි කියන එක අපි හඳුන්වන්නේ විෂය තුල
greenery කියන එක. ඒ කියන්නේ හරිත වර්ණය, කොළ පාට. ලෝකේ රටවල් සංසන්දනය කරනකොට ලෝකේ බොහෝ රටවල් අපි ගුවනින් ගිහිල්ලා බහිනකොට පේන්නේ බොහෝ රටවල් වල පරිසරය දුඹුරු පාටට, නැත්තම් කහ පාටට. හැබැයි ලංකාවට එනකොට අපිට උඩින් පේන්නේ තනිකරම කොළ පාට ගහකොළ පිරිච්ච පරිසරයක්. ඒ නිසා ලෝකේ සමහර රටවල් ලංකාවට කියනවා golden country කියලා, රත්තරන් රටක් කියලා. ඒ මොකද හේතුව අපේ පරිසරයට බරපතල හානියක්, මේ ගහකොළ වලට බරපතල හානියක් වීම වැළැක්වීමට අපි උත්සාහ කරන නිසා. ඒ නිසා පාරිසරික සංවර්ධනය කියන එක පිළිබඳව අපි අවධානය යොමු කරන්න ඕන. මගේ ඊළඟ මාතෘකාව වෙන්නේ භෞතික සංවර්ධනයේ යටතේ සංස්කෘතික සංවර්ධනය කියන එක. සංස්කෘතිය කියන්නේ මොකක්ද? සංස්කෘතිය කියලා කියන්නේ මානව සමාජය තුළ මානවයා හා සම්බන්ධ ඔවුන්ගේ සිතුම් පැතුම්, ඔවුන්ගේ ක්‍රියාකාරකම්, ඔවුන්ගේ යම් යම් වටිනාකම්, ඇදහිලි, විශ්වාස වලින් සමන්විත වෙච්ච කිසියම් ප්‍රපංචයක්. ඒක වෙනස් වෙනවා. දැන් අපි කිව්වොත් එහෙම සංස්කෘතිය වෙනස් කරන්න බෑ, සංස්කෘතිය වෙනස් කරන්න එපා කියලා කිව්වට එහෙම බෑ. මේ වර්තමානයේ ජාත්‍යන්තරව ගොඩනැගෙන ගෝලීයකරණය වගේ සංකල්ප, එහෙම නැත්නම් ජනප්‍රිය සංස්කෘතිය වගේ සංකල්ප හරහා මේ සම්මත සංස්කෘතීන් වෙනස් වෙන්නට අවශ්‍ය පරිසරය හැදිලා තියෙනවා. එහෙත් අප අමතක කළ යුතු නැහැ ලෝකයේ සෑම රටකම සංස්කෘතියකට ආවේනික වෙච්ච යම් යම් ආචාර ධර්ම, ඒ වගේම ඇදහිලි විශ්වාස ඒ සංස්කෘතීන් සතුව පවතිනවා. ඒ පවතිනා වූ සංස්කෘතීන් තුල අපිට ඒවායේ හර පද්ධතීන් වර්තමාන සමාජයේ පෝෂණය කරන්නට අපිට ගන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපිට සංස්කෘතිය බැහැර කරන්න බෑ. සංස්කෘතිය වෙනස් නොකළ යුතුයි කියන මතයේ ඉන්නත් බෑ. සංස්කෘතිය වෙනස් වීම වළක්වන්න බෑ. මා ඉස්සරලා කිව්වා වගේ ජනප්‍රිය සංස්කෘතිය හරහා අපේ මේ පොදු සංස්කෘතිය යම් යම් වෙනස්කම් වලට, අභියෝග වලට ලක් වෙනවා. ඒ නිසා සංස්කෘතිය හදාරන්න යනකොට ඒ සංස්කෘතිය තුල තියෙන සාර ධර්ම, ඇදහිලි, වත්පිළිවෙත්, ඒ වගේ දේවල් පිළිබඳව ඒවා කොහොමද වර්තමාන සමාජයට භාවිතයට ගන්න කියන කාරණය පිළිබඳව අපි අවධානය යොමු කළ යුතුයි. මේක අපි විෂයක් ලෙස දකිනවා අන්තර් සංස්කෘතික අධ්‍යයනය කියලා. අපි ඉංග්‍රීසියෙන් කියනවා cross cultural studies කියලා. ඒ කියන්නේ අන්තර් වශයෙන් තියෙන සංස්කෘතීන් අධ්‍යයනය කිරීම. ඉන්දියානු සංස්කෘතිය කොහොමද? හින්දු සංස්කෘතිය කොහොමද? කතෝලික ක්‍රිස්තියානි සංස්කෘතිය කොහොමද? බෞද්ධ සංස්කෘතිය කොහොමද? ඉස්ලාම් සංස්කෘතිය කොහොමද? දැන් මේ සංස්කෘතීන් අන්තර් වශයෙන් අධ්‍යයනය කරලා එම සංස්කෘතීන් තුල මේ සමාජය යහපත් සමාජයක් බවට පත් කරගන්නට, මේ සමාජය නිර්මාණාත්මක සමාජයක් බවට පත් කරගන්නට පරිසරය සකස් කර ගැනීම, අවශ්‍ය ඉඩකඩ සකස් කිරීම තමයි මේ සංස්කෘතික අධ්‍යයනය තුළ නැත්නම් මේ සංස්කෘතික සංවර්ධනය කියන කාරණය තුළ අපි දකින්නේ. ඒකේ විවිධ අංගෝපාංග තියෙනවා. අපි දැන් දකින්නේ නර්තන තියෙනවා, කලාව තියෙනවා, ඒ වගේම නාට්‍ය තියෙනවා, ඒ වගේම වෙනත් චිත්‍ර ශිල්පයේ වගේ දේවල් තියෙනවා. මේ විදිහට ඒ හැම රටකම සංස්කෘතියට අදාළව අපි දකින සංස්කෘතික සාධක පිළිබඳව අවධානය යොමු කිරීමේදී අපිට සංස්කෘතිය ආරක්ෂා කිරීමේ වැදගත්කම පැහැදිලි වෙනවා. සංස්කෘතියෙන් තොර සමාජ පැවැත්මක් නැහැ. ඕනෑම සමාජයකට සංස්කෘතියක් තියෙනවා. ඒ සංස්කෘතිය නවීකරණය වෙනවා. ඒක 아무තු දෙයක් නෙමෙයි. අපි ඉගෙන ගත්ත පන්ති කාමරය තුළ, ඔබ පාසලේ ඉගෙන ගත්ත මේ ජනමාධ්‍ය ව්‍යාප්තිය නිසා මාෂල් මැක්ලූහන් කියනවා මේ ලෝකය ලෝකයක් නොව විශ්වව්‍යාප්ත ගම්මානයක් බවට පත් වෙනවායි කියලා. ඊට පස්සේ ඒ විශ්වව්‍යාප්ත ගම්මානය ග්ලෝබල් විලේජ් කියන එක විශ්ව පවුලක් බවට පරිවර්තනය වෙනවායි කියලා. ග්ලෝබල් ෆැමිලි. මේ සියල්ල සිද්ධ වෙන්නේ ජනමාධ්‍ය නිසා. එහෙමනම් අපිට පැහැදිලි අපේ පවතින සංස්කෘතියට ජනමාධ්‍ය හරහා විවිධ බලපෑම් කරනවා. ඒ නිසා අපිට ඒක වළක්වන්න බෑ. ඒ අනුව ගොඩනැගෙන ජනප්‍රිය සංස්කෘතිය අපිට අකමැත්තෙන් වුණත් සමහර විට වැළඳ ගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ සංස්කෘතිය පිළිබඳව කතා කරනකොට ඒ සංස්කෘතියේ තියෙන විවිධ අංගෝපාංග අධ්‍යයනය කිරීම හරහා අපිට කිසියම් සමාජයේ, අපේ පෞල් පරිසරය, අපේ රට, අපේ සමස්ත සමාජය වර්ධනය කර ගැනීමට අවශ්‍ය හැකියාව අපිට ලබා ගැනීමට පුළුවන්කම තියෙනවා. ඒ වගේම අපේ මනස නිර්මාණාත්මක සාධක වලින් පුරව ගන්න පුළුවන්කම තියෙනවා. අපේ මනස නිර්මාණශීලී මනසක් බවට පරිවර්තනය කර ගැනීමට හැකියාව තියෙනවා. ඊළඟ කාරණය භෞතික සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරනකොට අපි අවධානය යොමු කරන අනෙක් කාරණය තමයි සදාචාරාත්මක සංවර්ධනය. සදාචාරාත්මක කියන වචනේ හැදුනේ සත් ආචාර කියන වචනේ හරහා. සත් හොඳ, ආචාර කියන්නේ හැසිරීම.
හොඳ හැසිරීමක් ඇතුව ඒක වර්ධනය කර ගැනීම තමයි සදාචාරාත්මක වර්ධනය කියලා කියන්නේ. දැන් අපි බැලුවොත් එහෙම අපේ වර්තමාන යුගයේ දිහා බැලුවම ලෝකයේ බොහෝ රටවල් වල මේ සදාචාරය කියන කාරණේ සම්බන්ධව බරපතල ගැටලු තියෙනවා. අපි ජනමාධ්‍ය හරහා දකිනවා විවිධ දූෂණ අපරාධ මංකොල්ල කෑම් ඒ වගේ දේවල් දකිනවා. එතකොට අපේ රටවල් ආගම ධර්මයත් එක්කලා දිගින් දිගට ගලාගෙන යන රටවල්. එහෙම ආගම ධර්මයත් එක්කලා ගලාගෙන යන රටවල් වලත් මේ විදියට අපරාධ සිද්ධ වෙනවා නම් මේ විදියට වංචා සිද්ධ වෙනවා නම් මේ විදියට දූෂණ සිද්ධ වෙනවා නම් ඒක බරපතල ප්‍රශ්නයක්. ඒ නිසා අපිට සිද්ධ වෙනවා සදාචාරාත්මක වශයෙන් අපේ සමාජය වර්ධනය කර ගැනීමට අපේ හිත් බොහොම පවිත්‍ර හිත් බවට පත් කර ගැනීමට. ඒ නිසා සදාචාරාත්මක සංවර්ධනය කියන එක භෞතික සංවර්ධනය යටතේ අපිට පේන වැදගත්ම කාරණයක් තමයි මේ සමාජය බොහොම නිවිච්ච සමාජයක් බවට පත් කර ගැනීමට මේ සමාජය බොහොම නිර්මාණාත්මක සමාජයක් බවට පත් කර ගැනීමට සදාචාරාත්මක සංවර්ධනය අපිට බලපෑම් කරනවා. ඒ නිසා අපි මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු වෙනවා. ඒ සදාචාරාත්මක සංවර්ධනය කියන එකේදී අපිට පොඩි ළමයාගේ පටන් වැඩිහිටියා දක්වා අවධානය යොමු කරන්න සිද්ධ වෙනවා. අපිට පුංචි ළමයි බැහැර කරන්න බෑ. තරුණ කොටස් බැහැර කරන්න බෑ. වැඩිහිටියෝ බැහැර කරන්න බෑ. වැඩිහිටියෝ තුල සදාචාරාත්මක බවක් නැත්නම් තරුණ පිරිස් තුල සදාචාරාත්මක බවක් නැති වේවි. තරුණ පිරිස් තුල සදාචාරාත්මක බවක් නැත්නම් බාල පරම්පරාව තුල සදාචාරාත්මක බවක් නැති වේවි. ඒ නිසා මේක සමතුලිත වෙන්න ඕන. කා තුලත් මේ සදාචාරාත්මක తত্ত্বය මේ හොඳ හැසිරීම කියන එක තියෙන්නට ඕන. ඒක පුංචි කාලේ ඉඳලා පෞල් පරිසරය හරහා එන්නට ඕන කාරණයක්. දැන් අපි කතා කරන්නේ භෞතික සංවර්ධනය පිළිබඳව. භෞතික සංවර්ධනයේ ඊළඟට අපේ අවධානය යොමු වෙන අංගය තමයි කෘෂිකාර්මික සංවර්ධනය. කෘෂිකාර්මික සංවර්ධනය කියලා අපි සාකච්ඡා කරන්නේ අපේ ආසියානු කලාපයේ බොහෝ රටවල් කෘෂි ආර්ථික සමාජ ක්‍රමයක් යටතේ ක්‍රියාත්මක වෙන රටවල්. අපි ලංකාව ගත්තොත් අපේ ලංකාවේ වී වගාව තියෙනවා, පොල් වගාව තියෙනවා, එළවලු වගාව තියෙනවා, පළතුරු වගාව තියෙනවා, ඒ වගේම සත්ව ගොවිපළවල් තියෙනවා. මේ කෘෂි කර්මය නැත්නම් ඇග්‍රිකල්චර් කියන යටතේම ඔය කියන දේවල් සියල්ල සාකච්ඡා වෙනවා. එතකොට ඒ විදිහට කෘෂිකාර්මික වශයෙන් රටක් දියුණු වෙනවා නම් ලෝකයේ අනෙක් රටවල් වලට හිස නමන්න සිද්ධ වෙන්නේ නැහැ. අපිට කොන්ද කෙලින් තියාගෙන අපේ රටවල් පවත්වාගෙන යාමට පුළුවන්කම තියෙනවා. එතකොට අපි ලංකාව දිහා බැලුවොත් ලංකාවේ කෘෂිආර්ථික සමාජ ක්‍රමය මාර ඉස්සරලා කිව්වා වගේ ක්‍රමක්‍රමයෙන් වෙනස් වීගෙන යන්නේ. ඒ කියන්නේ ඊට විකල්ප වශයෙන් එන ආර්ථික ක්‍රමවේදයන් ඔස්සේ කෘෂිකාර්මික සමාජ ක්‍රමය අභියෝගයකට ලක්වන බවක් මට පේන්න තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් අපේ රටේ ඉස්සර තිබුණ වැව් දහස් ගණනක්. ලංකාව ගත්තොත් ඉස්සර ඉතා විශාල වැව් ප්‍රමාණයක් තිබිච්ච භූමියක් තමයි මේ ශ්‍රී ලංකාව කියලා කියන්නේ. හැබැයි පසු කාලේ අපේ වැරද්දෙන්ම ඒ වැව් ජනාවාස බවට පත් වෙනවා. ඕගොල්ලන් අහලා තිනවා කුඩා වැව, මහ වැව, ඒ ආදී වශයෙන් ගම් තියෙනවා. මේ කුඩා වැව කියන්නේ ඉස්සර වැවක්, මහ වැව කියන්නේ ඉස්සර වැවක්. අද ඒව ගොඩ වෙලා ඒවල අපි ජනාවාස පිහිටුවාගෙන ඒ නිසා අපිට අද සමහර විට සමහර ප්‍රදේශවල කුඹුරු යාය අස්සද්දන්න වැවක් නැහැ. අපි බලන් ඉන්න ඕනේ අහසින් වතුර වැටෙනකන්. වැසි ජලයෙන් පමණයි අපිට සමහර කුඹුරු වගා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒක බරපතල අභියෝගයක්. ඒ නිසා වර්තමානයේ සමහර ගොවියෝ කියනවා, සමහර ගොවි පවුල් කියනවා අපි මේ වගා කිරීමේදී කුඹුරු වගා කිරීමේදී අපිට දරන්න වෙන වියදම විශාලයි. එසේ විශාල වියදමක් දරලා අපේ කුඹුරු වගා කෙරුවත් අවශ්‍ය මොහොතේ අපිට වැස්සේ නැත්නම් ජලය නැත්නම් කුඹුරු විනාශ වෙලා යනවා. ඒ නිසා ලොකු මුදලක් අපත යනවට වඩා අපිට ඒ වියදමෙන් ඒ මුදල් වලින් කඩෙන් හාල් අරන් බත් කන එක හොඳයි කියලා සමහර අයගේ මතයක් තියෙනවා. අපි විසින්මයි මේ වැරද්ද කරගෙන තියෙන්නේ. අපේ තිබිච්ච වාරි ක්‍රමවේදයෙන් අපි විනාශ කරගෙන එදා මහා විශාල වැව් හදාපු අපේ රටේ ඒ වැව පිළිසකර කර ගැනීමට අපිට අද ශක්තියක් නැහැ. අද අපේ වැව් ගොඩ වෙලා සමහර වැව් ඒවායේ පස්සිවත් කිරීමට උත්සාහ කළත් විශාල ව්‍යාපෘති ආවත් සමහර විට ඒවා සාර්ථක කර ගැනීමට හැකියාවක් නැහැ. ඒ නිසා කෘෂිකාර්මික සංවර්ධනය කියන එක පිළිබඳව විශේෂ අවධානය යොමු කරන්න ඕනේ. කොයි දේ කරන්නත්
කාලා බීලා ඉන්න ඕනේ. ඒ නිසා අපිට කෘෂිකාර්මික වශයෙන් අවශ්‍ය සහල්, එළවලු, පළතුරු ඒ වගේ දේවල් තියෙන්න ඕනේ. ඒ නිසා අපි සංවර්ධනය පිළිබඳව සාකච්ඡා කරනකොට, සංවර්ධන sannivedanaya පිළිබඳව සාකච්ඡා කරනකොට, කෘෂිකාර්මික සංවර්ධනය පිළිබඳව ඊට උචිත sannivedana ක්‍රමෝපායන් පිළිබඳව අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ නිසා මා මෙතෙක් සාකච්ඡා කළ පරිදි අපි දකින්නේ භෞතික සංවර්ධන සාධක යටතේ ඔන්න ඔය කියාපු සංවර්ධන තේමාවන්. ඒ කියන්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය, පරිසරය ඒ ආදී වශයෙන් අපි දකින තේමාවන්. දැන් මම භෞතික සංවර්ධන අපි මුලින්ම සාකච්ඡා කළා සංවර්ධනය දෙකට බෙදෙනවා, කොටස් දෙකකට බෙදෙනවා. භෞතික සංවර්ධනය එකක්, අනික ආධ්‍යාත්මික සංවර්ධනය කියලා. අපි දැන් මේ දක්වා සාකච්ඡා කළේ සංවර්ධනයේ භෞතික සංවර්ධනයේ පැත්ත පිළිබඳව තොරතුරු. ඒහා බැඳෙන තේමාවන් පිළිබඳව තොරතුරු. ඉෂාරා ඔයාලට කියන්න පුළුවන්ද අධ්‍යාපනික සංවර්ධනය පිළිබඳව අද ලෝකයේ දියුණු අධ්‍යාපන ක්‍රමවේද තියෙනවා. ලෝකයේ දියුණු රටවල් වල අධ්‍යාපන ක්‍රමවේදයන් දියුණු වෙලා පවතිනවා. ඔබ යෝජනා කරන්නේ මොනවද අපේ රටේ අධ්‍යාපනය සංවර්ධනය කිරීම සඳහා නව ක්‍රම විදියට මොනවද ඔබ යෝජනා කරන්නේ? මේ වෙනකොට ඉන්ටර්නෙට්, කම්පියුටර් වගේ අධ්‍යාපනික උපකරණ මෙවලම් භාවිත වෙනවා පාසල් තුන. ඒ කියන්නේ ඔබ කියන්නේ නව තාක්ෂණය විශේෂයෙන්ම නව මාධ්‍ය නිව් මීඩියා කියන එක අධ්‍යාපන ක්ෂේත්‍රය තුල බරපතල මෙවලමක් බවට අධ්‍යාපනික මෙවලමක් බවට පත් වෙලා තියෙනවා කියන එක. මම කෙටියෙන් කියන්න ඕනේ මෙතෙන්දී ජනමාධ්‍ය වර්ගීකරණයකට ලක් කළා මුලින් ඉලෙක්ට්‍රොනික විද්‍යුත් මාධ්‍ය, ප්‍රින්ට්, මුද්‍රිත මාධ්‍ය කියලා. අද බෙදනවා මොඩර්න් මීඩියා, නූතන මාධ්‍ය, නිව් මීඩියා, නව මාධ්‍ය සහ ප්‍රින්ට් මීඩියා, මුද්‍රිත මාධ්‍ය. දැන් අපි මේ කතා කරන්නේ ඔය කියපු නව මාධ්‍ය ගැන. අන්තර්ජාලය, sannivedana තාක්ෂණය, පරිගණකය, චිත්‍රපටිය, ගුවන් විදුලිය, රූපවාහිනිය අද බරපතල අධ්‍යාපනික මෙවලම් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපිට සම්ප්‍රදායික අධ්‍යාපන ක්‍රමයෙන් ඔබට ඇවිල්ලා මේ නව තාක්ෂණයේ භාවිතයට අරගෙන අපිට හැකියාව තියෙනවා අධ්‍යාපනය අපේ රටේ දියුණු කරන්න. මම කැමති තනුජා ලක්මාලිගෙන් අහන්න අපිට අපේ රටේ සෞඛ්‍ය පිළිබඳව බරපතල ගැටලු තියෙනවා. ඒ සෞඛ්‍ය පිළිබඳව තියෙන ගැටලු निराකරණය කර ගැනීමේදී අපි මොන වගේ ක්‍රමවේදයක්ද මේ සෞඛ්‍ය ගැටලු निराකරණය කර ගැනීම සඳහා ජනතාව දැනුවත් කරන්නට, ජනතාවට මේ සෞඛ්‍ය වර්ධනය සඳහා පණිවිඩයක් දීමට අපි භාවිත කරන්න ඕන මොන වගේ ක්‍රමවේදද? ඔව් සර්, මේ අපි රජය මගින් ගොඩක් මුදල් වැය කරනවා මේ සෞඛ්‍ය සේවාවට. ඉතින් සර් අපිට පුළුවන් ග්‍රාමීය මට්ටමින් වගේම නාගරික ඒ ඕන මට්ටමකින් අපිට මේ ජනතාව දැනුවත් කරන්න පුළුවන්. සම්මානචන තියලා වගේම අත්පත්‍රිකා බෙදා දීලා ඒ වගේ ඕනම දෙයකින් අපිට පුළුවන් රැස්වීම්, සාකච්ඡා, අත්පත්‍රිකා බෙදා හැරීම්, සම්මන්ත්‍රණ පැවැත්වීම, ඒ වගේ කණ්ඩායම් sannivedanaya ඔස්සේ, පුද්ගලාන්තර sannivedanaya ඔස්සේ වගේම අපේ ජනමාධ්‍ය හරහා, රූපවාහිනී මාධ්‍ය හරහා, පුවත්පත, ගුවන්විදුලිය හරහා අපිට අපේ රටේ ජනතාව සෞඛ්‍ය සංවර්ධනය පිළිබඳව දැනුවත් කිරීමට අපිට හැකියාව තියෙනවා. බොහොම හොඳයි. උත්පලා ඔබ මොකද හිතන්නේ අපේ රටේ පරිසරය පිළිබඳව තියෙන ගැටලු, පාරිසරික වශයෙන් අපේ රටේ තියෙන පාරිසරික ගැටලු निराකරණය කර ගැනීමට? එහෙම නැත්නම් ඔබ මේ ගැටලු කොහොමද දකින්නේ? අපේ කොහවැඩියපුර පාරිසරික ගැටලු සිදුවන්නේ නාගරික ප්‍රදේශවලින්. හුඟක් වායු දූෂණය සිදුවන්නේ නාගරික ප්‍රදේශවලින්. අපි දැනගන්න ඕනේ පරිසරය දූෂණය නොකර පරිසරයට හිතකාමී පරිසරයක් අපේ රටේ පරිසරයට හිතකාමී විදිහට පරිසරය වර්ධනය කර ගැනීමට අවශ්‍ය පාරිසරික sannivedana වැඩසටහන් අපි සකස් කළ යුතුයි. අපේ රටේ පාරිසරික ගැටලු තියෙනවා ගොඩක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම ඒක අපේ වැරද්දෙන් වෙන්නේ. ඒ කියන්නේ මිනිසා විසින්මයි පරිසරය විනාශ කරන්නේ. මිනිසා විසින්මයි. ගහකොළ කපන සාමාන්‍ය කතාවක් තියෙනවා. එක ගහක් කැපුවොත් ගස් 10ක් හිටවන්න කියලා. හැබැයි අපේ අය එක ගහක් කපලා නවතින්නේ නැහැ. ගස් 10ක් කපනවා, එක ගහක්වත් හිටවන්නේ නැහැ. ඒ නිසා අපිට මේ ප්‍රශ්නේ බලපාලා තියෙනවා. අපි ගත්තොත් එහෙනම් මම උදාහරණයක් කියන්නම් පොල් ත්‍රිකෝණය.
පොල් ත්‍රිකෝණය කියන්නේ කුරුණෑගල වයම් පළාත ආශ්‍රිතව තියෙන පොල් ත්‍රිකෝණේ පසුගිය කාල පරිච්ඡේදය තුල ඉඩම් කට්ටි සඳහා පොල් වතු කීයක්නම් කොටස් වලට කැඩුනද පොල් ගස් කීයක්නම් කැපුණද කවුරුවත් ආපහු පොල් හිටෙව්වේ නැහැ. ඒ නිසා පාරිසරික වශයෙන් අපිට බරපතල ප්‍රශ්න තියෙනවා. මම හිතන්නේ ඒ නිසා මේ தত্ত্বය අවබෝධ කරගෙන අපිට පිළිතුරු සෙවිය යුතුයි පාරිසරික sannivedanaya සඳහා අපේ ගහකොළ, අපේ ජලය, අපේ පෘථුවිය ආරක්ෂා කර ගැනීම සඳහා අපි sannivedana ක්‍රියාදාමයන් අනුගමනය කළ යුතුයි. බොහොම හොඳයි. මම කැමති සංවර්ධනය කියන කාරණය සම්බන්ධව දෙවෙනි පියවරට එන්න ආධ්‍යාත්මික සංවර්ධනය. ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කියන්නේ අපේ මනස පිවිතුරුව තබා ගැනීම. හිතන්න එපා කවුරුවත් අපේ මනස ਸਰව සම්පූර්ණ වශයෙන් හරිම පවිත්‍රායි කියලා. අපේ මනසේ දෙවියොත් ඉන්නවා, අපේ මනසේ යක්කුත් ඉන්නවා, අපේ මනසේ පෙරේතයොත් ඉන්නවා. ඒ විදිහට අපේ මනස තුල මේ විවිධ අය ඉන්නවා. ඒ අය එළියට එන්නේ ඒ අවස්ථාවල. හැබැයි අපි ලබන්නා වූ අධ්‍යාපනය, ශික්ෂණය, විනය තුල අපිට නරක බලවේග අයින් කරලා අපේ මනසේ දිවිය රඳවා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා ආධ්‍යාත්මික සංවර්ධනය කියලා කියන්නේ මනසේ පවිත්‍රතාව, ආර්ථික වශයෙන් කොච්චර සංවර්ධනය වුණත් වැඩක් නැහැ. අපේ මනස අපිරිසිදු නම් ඒ නිසා ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක සංවර්ධනය කියන කාරණය තුල බරපතලම වැදගත්ම කාරණයක්. මම කැමති ඊළඟට මගේ අවධානය යොමු කරන්න මේ ආධ්‍යාත්මික සංවර්ධනය කියන එක පිළිබඳව ආගමික වශයෙන් අපිට ලැබිලා තියෙන වපසාරිය. මේක බුද්ධ ආගමට පමණක් විශේෂිත වෙන්නේ නැහැ. බුද්ධ ආගම තුළ, හින්දු ආගම තුළ, කතෝලික ආගම තුළ, ඉස්ලාම් ආගම තුළ මේ මානසික පවිත්‍රතාව සඳහා අවශ්‍ය පරිසරය පිළිබඳව සාකච්ඡා කරනවා. දැන් මේ தત્ත්වය යටතේ ඒකට අපි හඳුනාගත්තා සංවර්ධනය කියන එක කොටස් දෙකකට බෙදෙනවා මූලික වශයෙන් භෞතික සංවර්ධනය සහ ආධ්‍යාත්මික සංවර්ධනය කියලා. අපි බලමු සංවර්ධනය පිළිබඳව ගොඩනැගිලා තියෙන නිර්වචන. ඔබ දකිනවා ආතර් ලුයිස්ගේ නිර්වචනය සංවර්ධනය යනු ආර්ථික සංවර්ධනය පමණක් නොව ඕනෑම රටක්, මානව වර්ගයක්, ජාතියක්, භාෂාවක්, ආගමක්, සමාජයක් දැනුම් ප්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කරලීම සංවර්ධනයයි කියලා. ආතර් ලුයිස් කියන්නේ සංවර්ධනය කියලා කියන්නේ ඕනෑම රටක්, මානව වර්ගයක්, ජාතියක්, භාෂාවක්, ආගමක්, සමාජයක් දැනුම් ප්‍රමාණයක් නැති මට්ටමක සිට ඇති මට්ටමකට පත් කරලීම කියලා. ඒ කියන්නේ අංග සම්පූර්ණ මිනිසෙක් නිර්මාණය කිරීම. හැම සමාජ සාධකයක්ම සහිත රටක්, භූමියක් නිර්මාණය කිරීම. මේ නිර්වචනය තුල සාකච්ඡා කරන්න සංවර්ධනය කියලා. අපි බලමු ඊළඟ නිර්වචනය ඉදිරිපත් කරන්නේ මහාචාර්ය විමල් දිසානායක. ඔහු කියනවා ජාතික සංවර්ධනය යනු ප්‍රධාන වශයෙන් ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, සංස්කෘතික සංවර්ධනය, සදාචාරාත්මක සංවර්ධනය යන කොටස් වලින් පරිපූර්ණ වූ ක්‍රියාවලියක් කියලා. ආර්ථික සංවර්ධනය අවශ්‍යයි. ඒ වගේම සමාජික සංවර්ධනය අවශ්‍යයි. ඒ වගේම සංස්කෘතික සංවර්ධනය අවශ්‍යයි. සදාචාරාත්මක සංවර්ධනය අවශ්‍යයි. මේ සියලුම අංගෝපාංග වලින් පිරිච්ච අවස්ථාව, ඒවා පරිපූර්ණ වූ අවස්ථාව තමයි ජාතික සංවර්ධනය කියන්නේ කියලා නිර්වචනය කරනවා මහාචාර්ය විමල් දිසානායක. අපි බලමු ඊළඟ නිර්වචනය ඩඩ්ලි සියර්ස්. ඔහු කියනවා සංවර්ධනය යනුවෙන් අදහස් කරන්නේ දරිද්‍රතාව, සාක්ෂරතාව, ඒ වගේම සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම, විරැකියාව, සමාජ අසමානතාව යනාදී පීඩා වලින් විඳින දුක් විඳින රටවල ජනතාව ඒ තත්ත්වයෙන් මුදා ගැනීම කියලා. ඒ කියන්නේ අපිට අවශ්‍ය වෙනවා, අපි දන්නවා දරිද්‍රතාව කියන එක බරපතල ප්‍රශ්නයක්. ලෝකෙ හුඟක් රටවල් වල සාක්ෂරතා ඥානයේ පහත් මට්ටම, ඒ කියන්නේ ලියන්න කියන්න බැරිකම ලෝකයේ බරපතල ප්‍රශ්නයක් බොහෝ රටවල. ඒ වගේම විරැකියාව බරපතල ප්‍රශ්නයක්, සමාජ අසමානතාව බරපතල ප්‍රශ්නයක්. ඉතින් මේ වගේ පීඩා වලින් දුක් විඳින ජනතාව, එහෙම රටවල් වල ජනතාව ඒ වයින් මුදා ගැනීම සංවර්ධනය කියලා ඩඩ්ලි සියර්ස් කියනවා. අපි එකක් දෙකක් කතා කරමු. දරිද්‍රතාව කියන එක බරපතල ප්‍රශ්නයක් ලෝකේ රටවල් ගොඩක. ලෝකේ රටවල් බොහොමයක. ඒක ආසියානු කලාපයට වඩා අප්‍රිකානු කලාපයට බලපාන ප්‍රශ්නයක්. හරියට ආහාර වේලක් නැහැ. අපි දැකලා තියෙනවා රූපවාහිනී තිරය තුල
මේ බොහොම කෙට්ටු දරුවෝ සහ බොහොම කෙට්ටු අම්මලා සමහරට අපි අහලා තියෙනවා දිනකට 100 ගණනක් මිය යනවායි කියලා ආහාර නැතුව. ඉතින් ඒ නිසා මේ වගේ පීඩා වලින් රටක් මුදා ගැනීම සංවර්ධනය කියන එක ඩල්ලිසියස් කියනවා. අපි ඊළඟට අවධානය යොමු කරමු පෝල් පී ස්ටීවන්ගේ නිර්වචනය කෙරෙහි. සංවර්ධනය යනු නූතන ලෝකයේ යක්ෂාවේශව සිටින බලවේග කිහිපයකට පහර දීමකි. එම බලවේග නම් මන්ද පෝෂණය, නුගත්කම, රෝග, මුඩුක්කු, විරැකියාව ඒවා තමයි බලවේග. ඒවායින් ජනතාව මුදා ගැනීම තමයි සංවර්ධනය කියලා කියන්නේ. ඔබ දන්නවාද ලංකාවේ පාසල් පද්ධතිය තුල ළමයින්ගෙන් 25% මන්ද පෝෂණයෙන් පෙළෙනවයි කියලා. ඔබ දන්නවද පාසල් පද්ධතිය තුල ළමයින්ගෙන් 35%කට දියවැඩියා රෝගකාරක තියෙනවයි කියලා. ඒ මොකද අද වර්තමානයේ තියෙන මේ අහිතකර ආහාර රටාව නිසා ඇති වෙලා තියෙන අහිතකර බලපෑම. බොහෝ දෙනෙක් උදේට වෙලාවට කන්නේ නැහැ. පාසල් යන ළමයි බොහෝ දෙනෙක් උදේ වෙලාවට කන්නේ නැහැ. මොන හරි කිරි එකක් බීලා දුවනවා ඉස්කෝලේට. ඉස්කෝලේ ගිහිල්ලා සමහරට කනවා වෙන්නත් පුළුවන්, ඒක නොකනවා වෙන්නත් පුළුවන්. ඒ නිසා අද බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ මන්ද පෝෂණය පිළිබඳව. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රය තුලත් මේක තියෙනවා. මම නාමිකව කියන්නේ 100ට ගණන් හදලා තියෙනවා. මෙච්චරක් මේ මන්ද පෝෂණයෙන් පෙළෙනවායි කියලා. ඉතින් ඒ නිසා අපිට තියෙන ප්‍රශ්න තමයි මන්ද පෝෂණය, රෝග, නුගත්කම, ඒ වගේම මුඩුක්කු, විරැකියාව, සමාජ අසමානතාව වගේ දේවල්. මේවා යක්ෂා වේශව සිටින බලවේග සංවර්ධනයට එරෙහිව ඒවට පහර දීම, ඒවායින් මුදා ගැනීම සංවර්ධනය කියලා කියනවා පෝල් පී ස්ටීවන්. අපි බලමු ඊළඟට මහත්මා ගාන්ධිතුමා, ශ්‍රීමත් මහත්මා ගාන්ධිතුමා කියනවා යම් රටක ජාතියක මිනිසාගේ ස්වීයත්වයට හා අනන්‍යතාවට අවශ්‍ය පරම සාධක තුනක් තියෙනවා. ප්‍රමාණවත් ලෙස ආහාර රට සතු වීම, ජනතාව යම් වැඩක නිරත වීම, සම ආදායම් ව්‍යාප්තිය. මහත්මා ගාන්ධිතුමා ඉන්දියාවේ අධ්‍යක්ෂකම් පසුබිම් කරගෙනයි මේ ප්‍රකාශනය කරන්නේ. රටකට ඕනෑම රටකට ප්‍රමාණවත් ලෙස ආහාර සංචිතයක් තියෙන්න ඕනේ. ලබන සතියෙන් ආහාර ඉවර වෙන්න නෙමෙයි. ලබන සතියෙන් ඉන්ධන ඉවර වෙන්න නෙමෙයි. මාස 3කට මාස 5කට තියෙන්න ඕන ඒ විදිහේ සංචිතයක් ආහාර. මහත්මා ගාන්ධිතුමා කියන්නේ ඒක. ඒ වගේම තමයි ඕනෑම පුද්ගලයෙක් යම් වැඩක නිරත වෙන්න ඕනයි කියලා. ඔය දෝල දන්නවා අපේ රටේ මිනිස්සු දවල් කාලේ නිකරුණේ කොච්චරනම් නගරවල ඉන්නවද, පාරවල් වල ඉන්නවද? අපි පාරට බැස්සොත් අපි කොච්චර දකින්නවද පාරවල් වල එහෙම ඇවිදින ජනතාව? දවසේ කිසියම් මෙහෙවරක් පැය 8ක හරි පැය 5ක හරි පැය 6ක හරි කරනවද? නැහැ. අපි චීනයේ උදාහරණයක් විදිහට ගත්තොත් චීනයේ දවල් කාලේ මිනිස්සු පාරවල් වල නැහැ. ඒ මිනිස්සු මොකක් හරි වැඩක නිරත වෙලා ඉන්නේ. පැය ගාණක්, සමහරට පැය 8ක් වෙන්න පුළුවන්, පැය 10ක් වෙන්න පුළුවන්. තමන්ගේ ශ්‍රමය රටේ සංවර්ධනය වෙනුවෙන් වැය කරනවා. ලංකාවේ තියෙන බරපතල ප්‍රශ්නයක් ලංකාවේ ජනතාවට රටේ සංවර්ධනය පිළිබඳව ජාතික කැක්කුමක් හැඟීමක් නැතිකම. ඒ නිසා ඔවුන්ගේ ශ්‍රමය වැයවීම අපිට දකින්න ලැබෙන්නේ නැහැ. මහත්මා ගාන්ධිතුමා කියනවා ජනතාව වැඩක නිරත වීම සංවර්ධනයේ කාරණයක් කියලා. සමාදායම් ව්‍යාප්තිය. එතකොට මෙන්න මේ විදිහේ නිර්වචන අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඊළඟට මම කෙටියෙන් කියනවා සංවර්ධන sannivedanaya කියන්නේ මොකක්ද? සංවර්ධන sannivedanaya කියලා කියන්නේ රටක සංවර්ධන ක්‍රියාවලිය සඳහා ජනතාව තුළ පෙළඹවීමක් ඇති කරලීමට හා ජනතාව ඒ සඳහා සහභාගී කරවීමට සිදු කරන ලබන sannivedana ක්‍රියාවලිය. එක කාරණයක් තමයි රටේ සංවර්ධනය පිළිබඳව ජනතාවට අවබෝධයක් ලබා දීම. අපි සංවර්ධිත රටක්ද අසංවර්ධිත රටක්ද? එහෙම නැත්නම් අපේ රටේ තියෙන සංවර්ධන ගැටලු මොනවද? අපි ඒ සඳහා යොදාගත යුතු උපක්‍රම මොනවද? ඒ ගැටලු निराකරණය කරගන්න අපි අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග මොනවද? ඒ ගැටලු හඳුනාගන්නේ කෙසේද කියන කාරණේ පිළිබඳව ජනතාවට අවබෝධයක් එන්න ඕනේ. අපේ රටවල් වල ආසියානු කලාපයේ බොහෝ රටවල් වල බරපතල හැඟීමක් රටේ සංවර්ධනය පිළිබඳව නැහැ. ඒ නිසා තමයි අපි විවිධ අභියෝග වලට මුහුණ දෙන්නේ. ඒ නිසා සංවර්ධනය පිළිබඳව අවබෝධයක් ලබා දීම සංවර්ධන sannivedanayen සිද්ධ වෙනවා. ඒ වගේම ජනතාව පොළඹවන්න ඕනේ. ජනතාව පොළඹවන්න ඕනේ සංවර්ධන ක්‍රියාවලිය සඳහා. ඒකට අපි
අපි සංකල්පයක් අපේ විෂය තුළ අපි දකිනවා සහභාගීත්ව සංකල්පය කියලා. participatory concept. සහභාගීත්ව සංකල්පය. sannivedanayen පුළුවන්කම තියෙනවා ජනතාව සංවර්ධනය සඳහා සහභාගී කරවීමට පොළඹවාලීමට. ඒ හරහා ජනතාවගේ අවශ්‍ය උදව්ව සහයෝගය ලබා ගත හැකි. අපි ඊළඟට බලමු මොකක්ද සංවර්ධන sannivedanයේ sannivedakaya කියන්නේ කවුද කියලා. සංවර්ධන sannivedanයේ sannivedakaya යනු රටක සංවර්ධන ක්ෂේත්‍රයට අදාළ භෞතික හා ආධ්‍යාත්මික සංවර්ධන සාධක පදනම් කරගෙන සංදේශ සකස් කරන කෙනාය. පැහැදිලිද? සංවර්ධන ක්ෂේත්‍රයට අදාළව සංදේශ සකස් කරන කෙනා තමයි සංවර්ධන sannivedanයේ sannivedakaya. අපි සාමාන්‍යයෙන් sannivedanaya කියලා හැඳුන්වුවොත් සාමාන්‍ය sannivedanයේ sannivedakaya ඔහු නිවේදකයෙක් වෙන්න පුළුවන්. ඔහු දේශකයෙක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔහු යමක් ප්‍රකාශ කරන කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි සංවර්ධන sannivedanයේ sannivedakaya කියන්නේ සංවර්ධනය ඍජුව ඉලක්ක කරගෙන තේමා කරගෙන සංදේශ සකස් කරන පුද්ගලයා. සංවර්ධනයේ ඍජුව ඉලක්ක කරගෙන යම් යම් ආකාරයේ නිර්මාණ සංදේශ හදන පුද්ගලයා තමයි සංවර්ධන sannivedanයේ තුල sannivedakaya කියලා කියන්නේ. අපි බලමු සංවර්ධන sannivedanයේ සංදේශය anu මොනවාද? රටක සංවර්ධන ක්‍රියාවලිය පදනම් කරගෙන නිර්මාණය වන සංදේශ මොනවද? එම සංදේශ ලිපියක්, එහෙම නැත්නම් නාට්‍යයක්, කවියක්, ගීතයක්, සිනමා පටයක්, ග්‍රන්ථයක්. අපිට පුළුවන්කම තියෙනවා කවියකින් සංවර්ධන සංදේශයක් හදන්න. අපිට පුළුවන්කම තියෙනවා නවකතාවකින්, කෙටි කතාවකින්, නාට්‍යයකින් සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කරන්න. එහෙම නැතුව ඒක ලිපියක්ම විය යුතු නැහැ. එය ශාස්ත්‍රීය ලිපියක්ම විය යුතු නැහැ. එය හුදෙක් පන්ති කාමරය තුල පාඩමක් විය යුතු නැහැ. එය හුදෙක් සම්මන්ත්‍රණයක දේශනයක් විය යුතු නැහැ. පුංචි කවි පද 4කින් සංවර්ධන සංදේශයක් ඉදිරිපත් කළ හැකියි. නාට්‍යයකින් පුළුවන් සංවර්ධන සංදේශයක් දෙන්න. චිත්‍රපටයකින් පුළුවන්කම තියෙනවා සංවර්ධන සංදේශයක් දෙන්න. එතකොට ඒ අනුව අපිට සංවර්ධනයේ ඉලක්ක කරගෙන හදන සංවර්ධනයේ තේමා කරගෙන හදන සංදේශ සංවර්ධන සංදේශ කියලා අපි නම් කරනවා. අපි බලමු මේ සංවර්ධන sannivedanයේ ග්‍රාහකයා කවුද කියලා. ග්‍රාහකයා කියලා කියන්නේ sannivedakaya ඉදිරිපත් කරන සංදේශය ග්‍රහණය කරගන්න පුද්ගලයා. සාමාන්‍ය sannivedana න්‍යාය තුල sannivedakයක් ඉන්නවා, සංදේශයක් තියෙනවා, ග්‍රාහකයෙක් ඉන්නවා. අපි ඒක හඳුනනවා SMR theory කියලා. හරි. එතකොට සංවර්ධන sannivedanaya තුල ග්‍රාහකයා කියලා කියන්නේ අර සංවර්ධන සංදේශ ලබන්නා වූ ග්‍රහණය කරගන්නා වූ පුද්ගලයා. ඒ පුද්ගලයා ඒ සංවර්ධන sannivedanaya තුල ග්‍රාහකයා කියන්නේ ගොවියෝ කණ්ඩායමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපි කියමු කිසියම් ආකාරයකින් අධ්‍යාපනික වැඩසටහනක නිරත වෙලා ඉන්න කණ්ඩායමක් වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙම නැත්නම් අපි කියමු පාසලක අධ්‍යාපනය හා සම්බන්ධ ශිෂ්‍ය කණ්ඩායමක් වෙන්න පුළුවන්කම තියෙනවා. සංවර්ධනයේට අදාළ ඕනෑම සංදේශයක් ග්‍රහණය කරගන්නා වූ ග්‍රාහකයා අනිවාර්යයෙන්ම සංවර්ධන sannivedanaya තුල ග්‍රාහකයා විදිහට හඳුන්වනවා. එතකොට අපිට පොඩි සරල නිගමනයකට එන්න පුළුවන් සමස්ත ජනතාවම රටක සමස්ත ජනතාවම සංවර්ධන sannivedanaya තුල ග්‍රාහකයෝ තමයි කියලානේ. දැන් ශිෂ්‍ය ශිෂ්‍යාවන් අධ්‍යාපනය ලබනවා. ගොවියෝ කෘෂිකර්මයට අදාළ උපදෙස් ලබනවා. එහෙම නැත්නම් තවත් අපි උසස් අධ්‍යාපන ආයතන ගත්තොත් විවිධ විෂයානුබද්ධ දැනුම ලබා ගන්නවා. මේ සියල්ල තුල සිදුවෙන්නේ සංවර්ධන ක්‍රියාවලියක්. ඒතකොට සමස්ත ජනතාවම කිසියම් ආකාරයක සංවර්ධන සංදේශයක් උකහා ගන්නවා. ඒක තමයි මේකෙන් පැහැදිලි කරන්නේ. ඊළඟට සංවර්ධන උපාය මාර්ග හා ආකෘති තෝරා ගැනීම. දැන් අපිට පොඩි මේ වැරදිච්ච තැනක් තිබුණා. පසුගිය සියවසේ ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම 1970 දශකයේ වගේ දක්වා රටක් සංවර්ධනය වෙන්න බටහිර සංවර්ධන ආකෘතිම තෝරාගත යුතුයි කියලා. එංගලන්තේ කොහොමද සංවර්ධනය වුනේ? ආන් එහෙම අපි සංවර්ධනය වෙන්න ඕනේ. එහෙම හැඟීමක් තිබුණා. එහෙම හැඟීමක් තිබිලා ඒ ඔස්සේ තමයි අපේ සංවර්ධන sannivedana ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුනේ. එහෙම තමයි ක්‍රියාත්මක වුනේ. ඒ නිසා අපිට හුඟක් තැන් වැරදුනා. අපිට නොගැලපෙන ආකෘති භාවිතයට ගිහිල්ලා අපි අමාරුවේ වැටුණා. අපි චීනය ගත්තොත් චීනයේ
මේ ක්‍රියාදාමයේ ක්‍රියාත්මක වුණේ චීනයට ආවේනික සංවර්ධන sannivedana ක්‍රියාදාමයක් තුල. චීන සංවර්ධන ආකෘතිය කියලා ඔබ පාසලේදී හදාarලා ඇති. මොකද මේකේ පැහැදිලිම කාරණය තමයි අපිට ගැළපෙන sannivedana සංවර්ධන sannivedana ක්‍රමවේදයේ උපාය මාර්ග හොයා ගන්න ඕන. There is no universal path to development. විශ්වයටම පොදු වූ මාර්ගයක් සංවර්ධනය සඳහා නැත. Each society must find its own strategy. සෑම රටක්ම සෑම සමාජයක්ම ඒ රටට සමාජයට උචිත sannivedana උපාය මාර්ග සොයාගත යුතුයි සංවර්ධන sannivedanaya සඳහා. එහෙමනම් දුවේ ලංකාවට එංගලන්ත ක්‍රමයේ ගැලපෙන්නේ නැහැ. ලංකාවට ගැලපෙන්නේ ලංකාවට අදාළ සංවර්ධන sannivedana ආකෘතිය. අපි ඒක හොයා ගන්න ඕනේ. අපි ඒක අධ්‍යයනය කරන්න ඕනේ. ඒ ඔස්සේ තමයි අපේ සංදේශ ලංකාවේ ජනතාවට දිය යුත්තේ. අපිට තියෙනවා ජනමාධ්‍ය ව්‍යුහය. අපිට තියෙනවා පුද්ගලාන්තර sannivedanaya. අපිට තියෙනවා කණ්ඩායම් sannivedanaya. ඒතර අපි බලන්න ඕන ඒ ජනමාධ්‍ය භාවිතය තුළ තියෙන අපිට තියෙන අවස්ථා සම්බන්ධව තියෙන පාඩු සහ වාසි සහ අවාසි. සරලව උදාහරණයක් ගත්තොත් අපේ ජනමාධ්‍ය ව්‍යාප්තිය අතින් ලංකාවේ සමහර ප්‍රදේශ දුර්වල මට්ටමක පවතින්නේ. සමහර ප්‍රදේශවලට ගුවන්විදුලිය ඇහෙන්නේ නැහැ. රූපවාහිනිය පේන්නේ නැහැ. සමහර ප්‍රදේශවලට පුවත්පත් යන්නේ නැහැ. එතකොට අපි බලන්න ඕනේ අපේ රටේ මේ පවතින ව්‍යුහය තුල අපිට ගැළපෙන සංවර්ධන sannivedana ආකෘතිය මොකක්ද කියලා. එතින්දී අපිට පේනවා පුද්ගලාන්තර sannivedanaya, කණ්ඩායම් sannivedanaya, ඒ වගේම සම්මන්ත්‍රණ සාකච්ඡා, ඒ වගේ දේවල් සහ පවතින ප්‍රමාණයට ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රමාණයට අනුව ජනමාධ්‍ය භාවිතයත් අපි අනිවාර්යයෙන්ම බාර ගන්න ඕනේ අපේ සංවර්ධන sannivedana ක්‍රියාවලිය තුල. මෙන්න මේ தત્ත්වයේ යටතේ අපිට පැහැදිලි කාරණයක් තමයි සංවර්ධනය සඳහා විශ්වයටම පොදු වෙච්ච මාර්ගයක් නැහැ. එංගලන්ත ක්‍රමයේ මෙහාට හරියන්නේ නැහැ. බටහිර රටවල ක්‍රමයේ මෙහාට හරියන්නේ නැහැ. අපිට ගැළපෙන සංවර්ධන උපාය මාර්ග අපි හඳුනා ගැනීම කළ යුතුයි. මා විශ්වාස කරනවා අද මේ කාල සීමාව තුළ ඔබ සංවර්ධනය කියන්නේ මොකක්ද? ඒ සංවර්ධනයේ තියෙන විවිධ පැති තේමාවන් මොනවද? ඒ වගේම සංවර්ධන sannivedanaya කියන්නේ මොකක්ද කියන කාරණා සම්බන්ධව කිසියම් අවබෝධයක් ලබා ගන්නට ඇතැයි මා විශ්වාස කරනවා. ඔබේ උසස් අධ්‍යාපනය සඳහා ඔබ මේ දරන උත්සාහය තුළ ඔබට මේ කාරණා මහඟු අත්වැලක් බවට පරිවර්තනය වනවා ඇතැයි මා විශ්වාස කරනවා. බොහොම ස්තුතියි.